ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි මේ සංසාර සමුද්‍රයෙන් එතර වන්න අපට මාර්ගය කියා දෙන්නේ. වෙන කිසිම තැනක කිසිම ගුරුවරයෙක්ගෙන් තථාගතයන් වහන්සේ නමකගෙන් හැරෙන්න ඒ උතුම් කාරණාව ඉටු කරගන්නට මාර්ගයක් නම් ලැබෙන්නේ නැහැමයි. ඉතින් අදත් අපි මේ ලෙසින් ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ඔබ වෙත ගෙනෙන දහම්මැස 15 වැඩසටහන සමගින් තමයි අපි එකතු වෙන්නේ. අපේ පින්වත් ස්වාමින් වහන්සේ අදත් මැදිරියට වැඩම කළා. අපට කරුණාවෙන් අනුකම්පාවෙන් උතුම් දහම කියා දෙන්න. ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේත් එක්ක අද දවසෙත් මේ සාකච්ඡාව පුවත ගෙනෙද්දී පින්වන්ත පිරිස දායකත්වයෙන් එකතු කරනවා වැඩසටහන විකාශනය කරන්න. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන පින්වත් කෞශල්‍ය බොතේජු මහත්මයා, ඒ වගේම දකුණු කොරියාවේ වෙසෙන සන්තුෂ්ක බොතේජු මහත්මයා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ 28 වන දිනට යෙදෙන මාලනී බොතේජු මෑණියන්ගේ උපන් දිනයට සෙත් ප්‍රාර්ථනා කරන්නේ. වගේම නිමල් බොතේජු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාව බලාපොරොත්තු ව ඇතිවයි අද දවසේ බැතිපර විකාශන දායකත්වයෙන් එක් කරන්නේ. ඉතින් පින්නොත් ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක දායකත්වයෙන් එක් කරන්න. ඔබේ ජීවිතයේ ධර්ම දානමේ පින රැස් කරගන්න. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. එමනම් අපි පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක අදත් සූදානම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ඉතින් පින්වත් ඔබට ආරාධනා කරනවා හෝරාවක කාලයක් කැප කරන්න ඔබේ ජීවිතයට දහම තුලින් ජීවිතය දැක ගන්න සම්මා දිට්ඨියට එළඹෙන්න මේ උතුම් වැඩසටහන උපකාර වෙයි. අනිවාර්යයෙන්ම ඉතින් මේ වැඩසටහන් මාලාවේ අපි දිගින් දිගටම කතා කළේ මේ උතුම් කාරණාවන් පිළිබඳව. අවසරයි ස්වාමීන් වහන්සේ, අපි දැන් දින ගණනාවක් තිස්සේ සයන්ස් එක දිගටම කතා කළා සයන්ස් මේ සම්මා දිට්ඨි සූත්‍රය අසුර කරගෙන මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. ඉතින් පින්න සයන්ස් මේ සම්මා දිට්ඨි සූත්‍රයේ සයන්ස් මේ සම්මා දිට්ඨියට එළඹෙන ආකාරය පිළිබඳව තිබෙනා වූ මේ ආකාරයන් 16න් අපි සයන්ස් මේ ආකාරයන් 7ක් මේ විදිහේ කතා කරා සයන්ස් වැඩසටහන් කරනාවක. ඉතින් පින්න සයන්ස් අද දවසේ වැඩසටහන ප්‍රවේශ වෙන්න මම කැමතියි සයන්ස් 8 වෙනි කාරණාවට ඒ ප්‍රවේශයක් කරගනිමින් වහන්සේ කතා කරයි කියලා බලාපොරොත්තු වෙනවා සයන්ස්. අවසරයි. නමෝ බුද්ධාය. පළමුව ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනේ, දහම්මැස 15 මේ සදහම් කතිකාවතෙන් අපි සම්මා දිට්ඨි සූත්‍රය මුල් කරගෙන ඊටාම වටින දහම් කාරණා සම්මා දිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන මූලික ආකාර 16ක් මේ දේශනාවේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා. එහෙමයි සන්නස. අපි මේ විදිහ ඉගෙන ගත්තා. ඒකෙන් කාරණා 7ක් නේ. එහෙමයි. අද අපිට තියෙන්නේ 8 වෙනි කාරණාව. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ තණ්හංච පජානාති. ආයස්මතුනි යම් කලෙක ආර්ය ශ්‍රාවකයා තණ්හාව කියන්නේ මේක කියලා දන්නවනම්, තණ්හාව ගැන මනාකොට දැනගන්නවනම්, එහෙමයි. තණ්හා සමුදයංච පජානාති. තණ්හාව කියන එක හටගන්නේ මේ විදිහට කියලා දන්නවනම්, තණ්හා නිරෝධංච පජානාති. තණ්හාව නිරුද්ධ වෙන්නේ මේ විදිහට කියලා දැනගන්නවනම්, තණ්හා නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති. තණ්හාව නිරුද්ධ කරන්න නම් අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාව මේක කියලා දන්නවනම්. එතකොට මේ කලින් කරුණු ඉගෙන ගත්ත පින්වතුන්ලාට මේක දැන් මේ යන විදිහ තේරෙනවා. එහෙමයි සන්නස. මොකද හැම එකම මේ යම් මූලික කාරණාවක් මුල් කරගෙන එය හටගන්න හැටිත්, ඒ නැති වෙන හැටිත්, ඒ නැති කරන ප්‍රතිපදාවත් මේ අපි දිගටම කතා කරගෙන ආවේ. එතකොට අද මේ 8 වෙනි කාරණාව විදිහට ලක්ෂණ අපිට කතා කරන්න තියෙන්නේ තණ්හාව මුල් කරගෙන. එහෙමයි. තණ්හාව කියන කාරණාව කෙනෙක් මනාකොට දන්නවා කියලා කියන්නේ එයා සම්මා දිට්ඨිය යුක්ත කෙනෙක්. එහෙමයි සන්නස. දැන් බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙහි වදාලා ඒ තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ ආයස්මතුනි උපමනකිමුත්.
ඒ කිව්වේ තණ්හාව පිළිබඳ මනාකොට දැනගැනීමෙනුත් එයාට කියන්න පුළුවන් සම්මා දිට්ඨිය තියෙන කෙනා කියලා. ලක්ෂාන්ත තණ්හාව කියන කාරණාව ගැන යමෙක් මනාකොට දැනගත්තා නම් එයාට මේ ජීවිතය සම්බන්ධයෙන් හරි දැක්මක් තියෙනවා. එහෙම සන්නස. මොකද තණ්හාව කියන එක ලොකු කුඩා බෙහෙදයක් නැතුව, ಜಾති ආගම් බෙහෙදයක් නැතුව මේ හැමදෙනාගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. හැබැයි මේ ක්‍රියාත්මක වෙන තණ්හාව මෙයයි කියලා මේ ලෝකේ මිනිස්සු දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහපු ශ්‍රාවකයාට තණ්හාව ගැන දැනගන්න ලැබෙනවා. තණ්හාව ගැන දැනගනිද්දී ලක්ෂණ තණ්හාව ගැන තේරෙන්නේ මෙහෙමයිද? තණ්හාව කියන්නේ මහා අර්බුදයක්. තණ්හාව තියෙනවා නම් තණ්හාව හේතු කොටගෙන උපාදාන හට ගන්නවා. උපාදාන හේතු කොටගෙන භවය හට ගන්නවා. භවය හේතු කොටගෙන ආයේ මේ භවයට ඒ කර්මානුරූපව උපතක් කරා යනවා. යන්තනක උපන්නද ඉපදිච්ච තැන සැප නැහැ ලක්ෂණ. උපන්නා නම් එතන තියෙන්නේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් මේ දුක් රැස. ඒ නිසා තණ්හාව කියන කාරණාව ගැන මනාකොට දන්නවා කියන්නේ මේ තණ්හාව මගේ ජීවිතේ දුක සකස් කරලා දෙන දේ කියලා ශ්‍රාවකයා දකින්න එක. ඒ තණ්හාව මොකද්ද කියලා මනාකොට ධර්මයේ ඉගෙන ගන්න ශ්‍රාවකෙකුට දැනගන්න ලැබෙනවා. එයම ඔහුට සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. ඒ තමයි 8 වෙනි කාරණාව. එහෙම සන්නස. ඉතින් අපි මේ කාරණාවන් සාකච්ඡා කරද්දී ඔබට සිහිපත් කරන්න කැමතියි අපි දැන් මේ බොහෝ දවස්වල දහම් වැඩසටහන අපි මේ කාරණාව කතා කරලා තියෙනවා. ඒ තමයි අපි හැමෝම කරන්න ඕනි දෙයක්. ධර්මයේ ශ්‍රවණය කරද්දී දහම් දින පොතක් පාවිච්චි කරනවා නම් මේ කාරණාව ජීවිතේ ඔබට බොහෝ වටිනා දෙයක් බවට පත් වේවි. මේ කියන කාරණාවන් සමහර විට අමතක වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා නම් මේ කාරණාවන් සටහන් කරලා තියාගන්න. ඒ දේ බොහොම වටිනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ තණ්හාව ගැන තවදුරටත් කතා කරන්න පුළුවන් නම් ස්වයන්ස මේ ඒ තිබෙනා වූ මේ මොකද මේ සම්මා දිට්ඨියට යන කෙනෙක්ට මේ කාරණාවන් පිළිබඳ හොඳින්ම අවබෝධයක් ලබා ගැනීම ඉතාම වටින නිසා ස්වයන්ස තව ටිකක් පැහැදිලි කර ගන්න කැමතියි ස්වයන්ස. තණ්හාව ගැන අපිට ලක්ෂාන් මේ තණ්හාවේ තියෙන භයානකකම ඊළඟට තණ්හාව කියන්නේ මොකද්ද මේ සියල්ල අපට අහන්න ලැබුණේ තිරෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා. එහෙමයි සන්නස. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව තමයි මේ තණ්හාව කියන කාරණේ අපි තෝරගන්නේ. එහෙමයි. අපි මේ සංසාර ගමනේ ඇදගෙන යන්නේම සයනස මේ තණ්හාව නිසා කියලා. තණ්හාව විසින්. එහෙමයි. බුද්ධ දේශනාවේ සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවල තියෙනවා දෙවිවරු ඇවිල්ලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේවාති දේවනේ. එහෙමයි සයනස. දෙවියන්ට දෙවි කෙනෙක් බඳු. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව වැඩම කළාම ඒ දෙවියන්ගේ ආනුභාව පරදවල භාග්‍යතුන් වහන්සේ බබලනවා කියනවා. එහෙමයි සයනස. දැන් එක අවස්ථාවක තියෙනවා ලක්ෂණ මේ ගණ්ඩබ්බ රුක්ක මූලේ බුදුරජාණන් වහන්සේ මහා පෙළහර පෑවනේ. එතකොට තථාගතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා අවුරුදු 7ක් වගේ. එහෙමයි. මහා පෙළහරක් පෑවා. ඒ මහා ප්‍රාතිහාරයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩම කළා. මේ දෙවියන්ගේ කය ලක්ෂණ දෙවියන්ගේ ශරීර මේ මනුස්ස ශරීරයට වඩා ගොඩක් සුවිශාලයි. එතකොට සක්දිවිඳු වාඩි වෙන පාණ්ඩුකම්බල සෛලාසනේ තියෙනවනේ මේක යොදුන් ගණන් ලොකු පුටුවක්. එහෙමයි සයනස. එතකොට යොදුනක් කියලා කිව්වොත් එහෙම මේ දැන් මේ එතන තියෙනවා මේ අපි හිතමු යොදුන් 12ක් කියලා කිව්වොත් ඒ යොදුන් 12ක් කියලා කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 120කට විතර වගේ ලක්ෂණ. එහෙමයි. මහා සුවිශාලයි. එතකොට යොදුනක් කිව්වොත් කිලෝමීටර් 10ක් විතර වගේ එතන තියෙනවා. එතකොට මේ සක්දිවිදුගේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේගේ උස බඹයයිනේ. අඩි 6යිනේ. එහෙමයි සයනස. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දෙව්ලොවට වැඩම කළාම සක්දිවිඳුට හිතක් උපන්න කියනවා. දැන් තථාගතයන් වහන්සේ මේ පාණ්ඩුකම්බල සෛලාසනේ ළඟට වඩිනවා. එහෙමයි සයනස. සක්දිවිඳුට හිතනවා කියනවා මේ අනේ මේ බුදුරජාණන් වහන්සේ මේ මගේ ආසනේ ළඟට යනකොට භාග්‍යතුන් වහන්සේ නිකන් පොඩිවට පෙනෙන්න දන්නේ කියලා. ඒ දැන් මහා විශාල පුටුවක් Taman තියෙන කියලා දන්නවනේ. එහෙමයි සයනස. අනම බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ උරේ මත දමාගෙන හිටපු සංගල සිවුර දෙපට සිවුර මෙහෙම ලක්ෂණ අර පාණ්ඩුකම්බල සෛලාසනේ මතට දැම්ම කියනවා. දානකොට මුළු පාණ්ඩුකම්බල සෛලාසනේම වැහිලා ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පාණ්ඩුකම්බල සෛලාසනේ වාඩි වෙන්න හදනවා දෙවිවරුන්ට පේනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා විතරයි. තථාගත බුදුරජාණන් වහන්සේ
සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෙක් හොඳට පහසෙන් පුටුවක වාඩි වෙනවා වගේ මේ පාණ්ඩුකම්බල සෛලාසනේ පුරවා වැඩ හිටියා. ඒ වගේ දෙවියන් අතර මහා ආනුභාව මහා පෙළහර පාපු ශාස්ත්‍රුන් වහන්සේනේ. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට දෙවිවරු රාත්‍රී කාලයේ තමයි වැඩිපුර. ඇවිල්ලා අහනවා එක අවස්ථාවක අහනවා ස්වාමීනි මේ සත්‍යාව මේ සංසාරේ ඇදගෙන යන්නේ කවුද? කොමකින්ද ඇදගෙන යන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියෝ මේ සත්‍යාව සසරේ ඇදගෙන යන්නේ තණ්හාව විසින්. තණ්හාවෙන් තමයි මේ සත්‍යය සම්පූර්ණයෙන් මේ ඇදගෙන යන එක කරන්නේ. එහෙමයි සන්නස. ඒතර මේ තණ්හාව ගැන අපි සම්පූර්ණ පැහැදිලි කර ගැනීම කරන්න ඕන මූලික බුද්ධ දේශනාව ඇසුරු කරගෙන. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහි සම්මා දිට්ඨිය තියෙන ශ්‍රාවකෙක් තණ්හාව ගැන දැනගන්නේ කොහොමද කියලා හරි ලස්සනට තෝරනවා. නැසි වදාලා කතමා පනාවුස තණ්හා ආයස්මුතුනි මේ තණ්හාව කියන්නේ මොකක්ද? ඒක කොහොමද සම්මා දිට්ඨිය තියෙන කෙනෙක් දකින්නේ? චෛමේ ආවුසෝ තණ්හා කාය. ඔහු දකිනවා තණ්හා කාය හයක් තියෙනවා. මොනවද තණ්හා කාය හය? රූප තණ්හා. රූප ගැන තණ්හාව ඇති වෙනවා. සද්ද තණ්හා. මේ හඬවල් ගැන තණ්හාව ඇති වෙනවා. එහෙමයි. ගන්ධ තණ්හා. සුවඳවල් ගැන දැන් අපි ගඳ සුවඳ කිව්වොත් ගඳ කියන්නේ අපිට අප්‍රසන්න එකන්නේ. එහෙමයි. එතකොට සුගන්ධයන් ගැන අපිට තණ්හාව හට ගන්නවා. ඊළඟට රස තණ්හා. රසයන් ගැන තණ්හාව හට ගන්නවා. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පොට්ටබ්බ තණ්හා. පහසට තණ්හාව හට ගන්නවා. ඊළඟට ධම්ම තණ්හා. මේ අරමුණු කෙරෙහිත් තණ්හාව හට ගන්නවා. එතකොට මේ තණ්හාව හටගන්න දේ තමයි සංසාරේ යන මේ සත්‍යයට අර්බුදේ බවට පත් වෙන්නේ. තණ්හාව හටගත්තාම තණ්හාව තියෙන තැන තණ්හාව කියන පසුබිම හැදුනනේ. කෙනෙක් තුළ තණ්හාව හටගත්තා කියලා කියන්නේ යම් පසුබිමක් හැදුනා. ඒ පසුබිම තුළ ලක්ෂණ ඉතුරු අර්බුද ඔක්කොම හට ගන්නවා. එහෙමයි. උපාදානයේ ආදී කොට ජරා මරණ තික් ප්‍රශ්නේ. එහෙමයි. මේ තණ්හාවක පටලැවිලා යන ගමන හරි බිහිසුණුයි. ඒකනේ මේ තණ්හාවෙන් තණ්හාව නිරුද්ධ කරලා දාපු මුනිවරු සැපසේ වාසය කළේ. දැන් බුදුරජාණන් වහන්සේට කියනවා වීත තණ්හ. තණ්හාව දුරු කළා. රහතන් වහන්සේලාට කියනවා වීත තණ්හා. තණ්හාව දුරු කළා. ඒ උත්තමයෝ ඉතා සැපසේ වාසය කළා. නමුත් තණ්හාවත් එක්ක යන ගමන දැන් ලක්ෂණ එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයාත් එක්ක වැඩම කරනවා. වැඩම කරද්දී සාමාන්‍ය මේ උදෑසන පිණ්ඩපාතේ වඩිද්දි වගේ. මේ පාර අයිනේ පොඩි ඊරි පැටික්කිය මේ ඔය ජරාව කකා ඉන්නවා. එහෙමයි සන්නස. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඊරි පැටික්කි දැකලා භාග්‍යතුන් වහන්සේ සිනහවක් පහල කළා. ඒ සිනහ පහල කරනකොට අපි දැන් කලිමුත් කතා කරලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේගේ සිනහව ආශ්චර්යයි. එහෙමයි. තථාගතයන් වහන්සේ කොහොමත් ලක්ෂණ ස්වභාවයෙන්ම ඊතා මේ දුටුවන්ගේ නෙත්සිට වසඟ කරන රූපයක් තිබුණු උත්තමයන් වහන්සේ. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දසන් පෙන්වලා සිනහවක් පහල කරනවා කියන එක ඊටාම කලාතුරකින් වෙච්ච දෙයක්. එහෙමයි සන්නස. බුදුරජාණන් වහන්සේගේ දසන් පේන විදිහට සිනහව පහල වෙච්ච ගමන් මේ භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලේ වැඩ ඉන්න දන්ත ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා ශ්වේත රශ්මිමාලා විහිදුණා. සුදු බුදු රැස්. එහෙමයි සන්නස. එතකොට මේ අසිරිය වුණා. මේ ආශ්චර්ය වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ නොකරුණේ සිනහ පහල කරන්නේ. ස්වාමීනි මේ හිනහවට හේතුව මොකක්ද? එතකොට කියනවා මේ ආනන්දේ දැක්කාද ඔය ඊරි පැටික්කේ? ඔය ඊරි පැටික්කී මීට ආත්ම භාව ගානකට කලින් ඇයි ඉපදුලා හිටියා කියනවා මේ කිකිලියක් වෙලා. එතකොට මේ කිකිලිය මේ අර පණුව හොයාගෙන දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවානේ මේ කුකුල්ලු කොට යනවා මේ කන්න හොයාගෙනනේ. එතකොට පණුව හොයාගෙන මේ කිකිලි ඇසුරු කළේ ඒ යම් අනන්තරයක් ඇසුරු කළා ඒ ළඟ තිබුණා ආරාමයක්. දැන් මේ ආරාමේ මං හිතන්නේ මෙහෙම සාමාන්‍යයෙන් ඔය අර දානිමානේ ගේන අය සමහරවිට ඉඳුල්ලාදී දානවා ඇතිනේ ඔය බත් එහෙම. ඉතින් මේක කන්න මේ කිකිලි හිහුරු වුණා. එතකොට මේ කිකිලි දැන් අර ආරාමේ දාලා යන්නේ නැහැ. එහෙමයි. මෙයා දැන් මේවට කොට කකා ඉන්නවා.
එතකොට මෙයාට ඇහෙනවා ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරනවා ධර්මය. මේ ධර්ම සජ්ජායනාව ඇහෙනකොට මෙයාගේ හිත පිහිටියා කියනවා ඒ සජ්ජායනා රටාවට. දැන් මෙයාට ධර්මයේ තේරෙන්නේ නැහැ. තිරසන් යෝනීනේ. ධර්මයේ තේරෙන්නේ නමුත් අර ඒක අහනකොට දැන් ලක්ෂණ අපි වුණත් ওই පිරිත් දැන් මේ කාලේ නම් පින්වතුන්ලාට නිරන්තරයෙන් ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා අහන්න ලැබෙනවා මේ ශ්‍රද්ධා රූප වහිනින්නේ. එහෙමයි. එතකොට ඊළඟට අපි ඔය සර්ව රාත්‍රික පිරිත් වලට සම්බන්ධ වෙලා තියෙනවා මහමෙවුනාවේ පාලි සිංහල පිරිත්. එහෙමයි සන්නස. ඒතර මේව අහගෙන ඉන්නකොට ලක්ෂණ නිකන් මේ හිතට පුදුමාකාර සැපක් දැනෙනවනේ. එහෙමයි. මේ බුද්ධ භාෂිතේ සජ්ජායනා කරනකොට. ඒතර අර කිකිලින මේක වුණා. කිකිලි මේකට හරි ආසයි. මෙයා දැන් අර ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරන වෙලාවේ මේ කොට කොට අහගෙන ඉන්නෙත් නැහැ. මේ කොට කොට කැම කන්නෙත් නැහැ. එහෙමයි. ඒක නවත්තලා මෙයා අහන් ඉන්නවා. ඒ තරමට මේකට හීලා වුණා. එතකොට මෙයාට තණ්හාවක් උපන්න මොකක් ගැනද? ධර්මය ගැන. අර ධර්ම සජ්ජායනාව ගැන. ලාමක දෙයකට නෙවෙයි හිත ගියේ. එහෙමයි සන්නස. මේ කනට ඇහෙන දේවල් අතරේ හිත යන කොච්චර දේ තියෙනවද? එහෙමයි සන්නස. ඒ අතරේ මේ කිකිරියට අර බණ මේ දහම් පද සජ්ජායනාවට හිත කියන්නේ ලක්ෂණ. උතුම්ම දෙයකට හිත ගියා සන්නස. තුම්ම දෙයකට ඇගේ හිත ගියා මේ කිකිලියගේ. එතනින් මලාට පස්සේ මේ කිකිලිය මනුස්ස දුවක් වෙලා උපන්නා. මනුස්ස දුව වෙලා ඉපදිලා ඒ ජීවිතේ මෙයාට දැන් අර ධර්ම සජ්ජායනා ආපු නිසා සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලා තිබිලා තියෙනවා යම් වෙනම කල්පනාවක්. දවසක් මෙයා මේ තමන්ගේ ඒ නිවසේ ඇවිදිමින් ඉඳි ලක්ෂණ දවසක් මේ වැසිකිලි වල කඩාගෙන ගිහිල්ලා. එහෙමයි සන්නස. ඒතර වැසිකිලි වල කැඩුනට පස්සේ දැන් මේ ඈට පේනවා වැසිකිලි වල ඇතුලේ පණුව දඟලනවා සිලිසිලි ගන්න. මේ පණුව දකිනකොට ඈට අප්‍රසන්න බවක් උපන්නා. ඒ අප්‍රසන්න බවත් එක්ක මම හිතන්නේ ජීවිතය ගැන කල්පනා කරලා තියෙනවා මේ ඉතින් කාපු බීපුවම නෙමෙයි වැටෙන්නේ මේ මෙහෙම හිතලා තියෙනවා. එහෙමයි. එන පුලවක සංඥාව. ඒ කියන්නේ අර පණුව දැකීමේ ඒ සංඥාව ඇගේ හිතේ පිහිටියා. ඒ තුලින්ම හිත එකඟ වුණා. මේක මේ ජීවිත කාලේ මම පුරුදු කරලා තියෙනවා. මේ පුලවක සංඥාව. ඒ ජීවිතේ මලාට පස්සේ පුලවක සංඥාව වැඩි නිසා ඒ පුලවක සංඥාවෙන් ධ්‍යාන ඉපදිලා තියෙනවා. ඉතින් මේ හිතක තියෙන දක්ෂකම්නේ ලක්ෂණ සමාධිය ආදී දේවල්. එහෙමයි. ඇයට ධ්‍යාන ඉපදුනා. ධ්‍යාන ඉපදෙපු නිසා ඇය අර ස්ත්‍රී ජීවිතේ තහිමි වෙලා ලක්ෂණ. ඇය උපන්නනේ බඹලෝ. දැන් කිකිලියක් වෙලා ආවේ ඊට පස්සේ මේ මනුස්ස දුවක් අර බ්‍රහ්ම ලෝකේ යන්න මේ කර්ම සකස් වුණා විතරයි. ඇය ස්ත්‍රී ස්වභාවය සම්පූර්ණයෙන් අත්හැරලා බ්‍රහ්ම ලෝකෙ ගියා. එහෙමයි සන්නස. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආනන්ද බලන්න තණ්හාව කැහැටි. ඒ බ්‍රහ්ම ලෝකෙ හිටපු ඒ බ්‍රහ්මයා දැන් ඊරි පැටික්කයක් වෙලා මේ අසුචි කරනවා කිව්වා. එහෙමයි. එතකොට තණ්හාවත් එක්ක යන ගමන මෙහෙමයි ලක්ෂණ. මේ ජීවිතේ අපි ජීවත් වෙනකොට අපි මේ අනතුරු දකින්නේ නැතුව කීයක් දේවල් වලට තණ්හාව ඇති කර ගන්නවද? ඇහැට දකින්න රූප වලට තණ්හාවෙන් බැඳිලා යනවා. රූප වලට තණ්හාවෙන් බැඳිලා යනවා කියන එක කොච්චර තියනවද මේ ලෝකෙනේ? එහෙමයි සන්නස. රූප වලට තණ්හාවෙන් බැඳලා ගිහිල්ලා අරුබුද හදාගෙන කොයිතරම් කලකෝලහල මේ ලෝකේ අපිට පේන්න තියෙනවද? ඉතින් මේවට උදාහරණ කතා අපි මේ දහම් සාකච්ඡාවල කිව යුතු නැහැ. පින්වතුන්ලාටම පේනවා මේ රූප නිසා බැඳිලා ගිහිල්ලා ඒකෙන් කෙලෙස් උපද්දගෙන කොයිතරම් ප්‍රශ්නද? මේ මිනිස්සයා දකින රූපෙට ලක්ෂණ බැඳි යනවානේ. මේක වෙනස් වෙනවානේ. එහෙමයි. දැන් මිනිස්සු සමහරවිට දරුවෝ ඉද්දි තමන්ට බිරිඳක් ඉද්දි තමන්ට දරුවොත් ඉන්නවා තමන්ට බිරිඳකුත් ඉන්නවා. දරුවෝ බිරිඳ ඉද්දි මේ තව ස්ත්‍රීන්ට බැඳිලා යන්නේ නැද්ද? එහෙමයි සන්නස. මේ රූපේ දැකලානේ බැඳිලා යන්නේ. එහෙමයි. බැඳිලා ගිහිල්ලා ඊට පස්සේ මහා අරුබුද හදා ගන්නවනේ. දැන් බුද්ධ කාලේ එහෙම අරුබුද හදාගත්ත භික්ෂුන් හිටියා. දැන් එක භික්ෂුවක් එක තැනක තියෙනවා ලක්ෂණ මේ භික්ෂුන් වහන්සේ ඔන්න බණපද ඇහුවට පස්සේ හිත පැහැදුනා ධර්මයට ආස හිතුණා. එහෙමයි. මහාන වුණා. මහාන වුණාට පස්සේ හැබැයි මහාන වෙලා මේ ස්වාමීන් වහන්සේ ඉඳලා තියෙන්නේ සවැත් නුවරම. එහෙමයි සන්නස. ගමත් සවැත් නුවර
පැවිදිලා හිටියේ සවැත්නුවර. එහෙමයි. දැන් බිරිඳ නිතර දෙවිලේ බලන්න එනවා. බලන්න එනකොට මේ බිරිඳ නිකන් අර මුල් කාලේ නම් ඇවිල්ලා වැඳලා කරලා ගියා. ඊට පස්සේ එනේන වතාවේ කන් කිදිරි ගන්නවා. එහෙමයි සනාස. කියනවා අනේ මේ මාව මතක් වෙන්නේ නැද්ද? මෙහෙම කියනවා. මෙහෙම කියනකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතේ අර අතහැරලා ආවට ආයෙ නිකන් හටගත්තා. එතකොට මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා ඉතින් කොහොම වුණත් මගෙත් එක්ක ආපු එක්කෙනානේ. මං වෙනුවෙන් ඉතින් එක ගෙදරක හිටියානේ. එහෙමයි. මං යනවා කියලා හිතුවා. එතකොට මේ හිතන මට්ටමට මේ ස්වාමීන් වහන්සේ පොළඹවගත් ස්ත්‍රී. ඇය තමයි එක එක වචනේ දැම්මේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි මට පැවිද්ද අමාරුයි මං සිවුරු අරිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාන ඈ භික්ෂුව ඔය සිවුරු අරින්න සූදානම ස්ත්‍රීකට පටලැවුණා නේද කියලා. ඒතර කිව්වා අනේ ස්වාමීනි මගේ බිරිඳ හරි වේදනාවෙන් ඇයි ඉන්නේ. මං ඒ නිසා සිවුරු අරිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔය ස්ත්‍රී රූපේ ඔය ස්ත්‍රියාව ඔහෙව කලිනුත් අනතුරේ දැම්මා. ඔහේ ඒ ජීවිතෙත් ඒ අනතුරින් මේ ඔහෙට කරුණු කියලාවත් මට බේරගන්න බැරුව ගියා. දැන් මේ ජීවිතෙත් ඔහේ අනතුරේ වැටෙන්න ලැහැති කියලා ඇහුවා. එතකොට මේ භික්ෂුවට දැන් තථාගතයන් වහන්සේගේ ආනුභාවය මේ භික්ෂුවට හිතක් උපන්න අනේ මොකද්ද මට කලින් වෙච්ච අන්තරාය. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ වදාලා භික්ෂුව අතීත ජීවිතයක තථාගතයන් වහන්සේ ඒ කාලේ තථාගතයන් වහන්සේ දේව පුත්‍රයෙක් වෙලා ඉඳලා තියෙන රුක්ෂ දෙවියෙක්. එහෙමයි. ওই කාලේ මේ භික්ෂුව දැන් ඉන්න භික්ෂුව බොහොම දුප්පත් තරුණයෙක්. දුප්පත් පවුලක කොල්ලෙක්. මේ කොල්ල අවුරුදු 20 වගේ වෙනකොට ඕන්න ගෑනු ළමයෙකුගේ රූපෙට හිත ගිහිල්ලා ඉතින් හාදකම් හදාගෙන එකතු කරන් ආවා. එහෙමයි. එකතු කරන් ආවට පස්සේ දැන් මේ ගෑනු ළමයෙකුගේ රූපෙට තමයි දැන් ආකර්ෂණය වෙලා ඉන්නේ. බලන්න ලක්ෂණ මේ හිත යන හැටි මේ වගේ. ඔය කාලේ මේ නගරයට ආවා සැනකෙලිය. සැනකෙලි සම කියලා තියෙනවනේ ඔය සාමාන්‍යයෙන් ඔය මේ ලංකාවේ වුණත් ඔය තියෙනවනේ නේද එක එක කාලවලට කානිවල් කියලා තියෙන එක. ඒ එක එක කාලෙට ඒව ආවම ඉතින් මිනිස්සු එක රොත්තට යනවනේ. එහෙමයි සනාස. එතකොට මේ කානිවල් එක එනවා කියන එක ආරංචි ගියා විතරයි දැන් මිනිස්සු ඔක්කොම ලැහැත් වෙනවා අපි එහෙනම් කානිවල් යන්න ඕනේ කියලා. දැන් මේ මිනිස්සයා දුප්පත්. බිරිඳට කිව්වා සොඳුරි අපි යමු මේ අද රැයට කානිවල් එකට කිව්වා. එතකොට බිරිඳ කිව්වා මේ මට නම් බෑ ওই කානිවල් එකට යන්න පරණ ඇඳුම් ඇඳන්. මට අලුත් ඇඳුමක් තිබ්බොත් විතරක් මම යනවා කිව්වා. දැන් ඒතකොට මේ තරුණිය තීරුම් කරනවා නේ සොඳුරි ඉතින් අපිට කොහෙන්ද අලුත් ඇඳුම් අපිට සල්ලි නැහැනේ. අපි මේ වතාවේ ඔය තියෙන එකක් ඇඳයි යන්. ඊළඟ වතාවේ මම ඔයාලට අලුත් ඇඳුමක් කරන් දෙනවමයි කිව්වා. එතකොට මෙයා කියනවා නෑ එහෙනම් අපි තියෙන පරණ ඇඳුම් වලට අලුත් ඩයි ගහමු. එතකොට ඇහුවා ඩයි ගහන්න සොඳුරි කොයි අපිට පාට හදාගන්නේ මොන වගේද? එතකොට ඒ කාලේ තිබිලා තියෙනවා ලක්ෂණ කුසුම්බ මල් කියලා එකක්. ඒ මලේ නම කුසුම්බ. එහෙමයි. මේ කුසුම්බ මල රතු පාටයි. මෙයා කියනවා මං ආසයි කුසුම්බ මල් වලින් කුසුම්බ මල් කහටින් රතු පාටට මගේ ගවුම හොඳට මේ පාට පොවලා ඒ රතු පාට දිග ගවුම ඇඳගෙන ඔයාගේ කරේ එල්ලිලා අනේ මං කානිවල් එකට යන්න ආසයි කිව්වා. දැන් මේ මනුස්සයාට මේක කියනකොට මොකද වෙන්නේ ලක්ෂණ? මැවිලා පේනවා. එහෙමයි සර්. තමන්ගේ සොඳුරියත් එක්ක ඇය රතු පාට ගවුම ඇඳලා ඇය තමන්ගේ කරේ එල්ලිලා කානිවල් යනවා මේකට ආසයි තුන. එහෙමයි. එතකොට කියනවා සොඳුරි ඉතින් මං කොහොමද මේ කුසුම්බ මල් හොයන්නේ? කිව්වා ඉතින් රජුරුවන්ගේ රජ උයනේ ඔය කුසුම්බ මල් තියෙන්නේ. රජ උයනේ තියෙන ඔය කුසුම්බ මල් ටික තමන්ගේ බිරිඳට ආදරය කරන වීරියවන්ත පුරුෂයෙකුට දැන් මේ බිරිඳ කියනවා බලන්න දාන අමාරුව. වීරියවන්ත පුරුෂයෙකුට අමාවක පෝය දවසක කළුවර පෝය දවසක ඔය රජ උයනේ තියෙන මල් ටික මොකෝ ගන්න බැරි කිව්වා. ඒ කිව්වේ මොකද්ද? අමාවක පෝය දවසේ කාටත් හොරා මේ රජ උයනට පැනලා මල් ටික හොරකම් කරපන් කියලා බිරිඳ කිව්වේ. එහෙමයි. මේ තණ්හාව හටගත්තු මිනිසයා
ඒකට අනුව ක්‍රියාත්මක වෙලා විපතේ වැටෙනවා. අමාවක රැයට වඩා කළුවරක් ඔහුගේ ජීවිතේ එනවා. ඔහුට කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද මේ මුකුත් තේරෙන්නේ නැතුව යනවා. පැන්න කියනවා මහරේ. පැන්න ගමන් ලක්ෂණ අහු වුණා. රාජපුරුෂයන්ට අහු වුණා. අහු වුණාට පස්සේ රාජපුරුෂයා කතා දෙකක් නෑ රජුරු ළඟට එක්ක ගියා. රජතුමා කිව්වා උල තියපන් කිව්වා. දැන් මිනිසයාව අත් දෙක පිටිපස්සට බැඳලා උලේ ඉඳලා ඉන්නවා. එහෙමයි. උලේ ඉඳලා ඉන්නකොට මේ අත් බැඳලානේ තියෙන ලක්ෂණ. එහෙමයි සන්ස. මේ උලේ ඉඳලා ඉන්නකොට ඒකේ කියනවා මේ වදක භූමියේ ඉන්න කපුටෙක් ඇවිල්ලා මේ පුරුෂයාගේ ඔළුවේ වැහුවා කියනවා. ඔළුවේ වහලා දැන් අර මේ පුරුෂයාට පණ තියෙනවා තාම. උල බාගෙට බැහැලා තියෙන්නේ. එහෙමයි. පණ තියෙද්දීම මේ ඇහැ උගුල්ලන්න ලැහැත්ති කියනවා. එලව ගන්න විදිහක් නැහැ නේ මොකෝ අත් බැඳලානේ. ඇහැ උගුල්ලන්න ලැහැත්ති කියනවා පණ තියෙද්දීම. එතකොට මේ පුරුෂයා ඒ වේදනාව උහුලගෙන කෑ ගැහුවේ මෙහෙම. අයියෝ මට මේ කපුටා මගේ ඇහැ උගුල්ලන එක නෙවෙයි තියෙන වේදනාව. මගේ මේ ශරීරයේ උලක් බහිනවා ඒක නෙවෙයි මට තියෙන වේදනාව. මට කණ්ඩ බොණ්ඩ දෙන්න කවුරුත් නැහැ ඒක නෙවෙයි මට තියෙන වේදනාව. මං දැන් තව ටිකකින් මේ උල බහලා මැරිලා යනවා. ඒක නෙවෙයි මට තියෙන වේදනාව. මගේ ප්‍රිය සොඳුරියත් එක්ක ඇය රතු පාට ගවුමක් ඇඳගෙන මගේ කරේ එල්ලිලා මට අනේ කානිවල් යන්න බැරි වුණා කියලා හිත මේ පුරුෂයා මැරුණා. එදා ඉතින් බෝසතාණන් වහන්සේ සිහිය උපදින්න මහන්සියලා තියෙනවා දේව පුත්‍රයා වෙලා. නමුත් ඒත් බැරුව ගියා. එහෙමයි සන්ස. අර තණ්හාවෙන් රාග සහිතව මැරිලා මේ පුද්ගලයා ගියා කියනවා නිරේ. මහා නිරේ බොහෝකල් පිච්චිලා දැවිලා යාන්තම් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගෞතම සාසනෙ මුණ ගැහිලා ඔන්න පැවිදි වුණා. තණ්හාවේ ස්වභාවය ආයෙ පස්සෙන් එනවා. අර සසරේ අපට එහෙම එකක් වෙලා. එහෙමයි. ඒව මතක නැහැ. එහෙමයි සන්ස. ලක්ෂණ අපට කොච්චර වෙලා ඇද්ද මේ වගේ ඒවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගන්ධ සුවඳ කෙරෙහි, රස කෙරෙහි, පහස කෙරෙහි, අරමුණු කෙරෙහි යම් තණ්හාවක් හට ගන්නවාද? මේ තණ්හාව අපේ ජීවිතේට විපත හදනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවිතේ දකින්න කෙනෙක් ලක්ෂණ හොඳට කල්පනා කරලා බලනවා. මගේ ජීවිතේ මට ඇහෙන් දකින්න තියෙන දේවල් තියෙනවා රූප. රූප ගැන තණ්හාව හට ගන්නවා. මේ රූප ගැන හට ගන්න තණ්හාව මගේ ජීවිතයට අරුබුදයයි. එහෙමයි. අහන්න ලැබෙන ගඳ සුවඳ නිසා මේ අහන්න ලැබෙන හඬවල් නිසා නාසයට දැනෙන ගඳ සුවඳ නිසා මේ ආදි කොට තණ්හා හට ගන්නවා. මේ තණ්හාව මගේ ජීවිතයට අරුබුදයයි කියලා එයා දකිනවා. එතකොට තණ්හාව කියන්නේ මොකක්ද කියලා අඳුන ගැනීම. හය ආකාර තණ්හාවක් තියෙනවා කියලා අඳුන ගැනීම ලක්ෂණ ජීවිතේ හරි දැක්මක්. දැන් ජීවිතේ අපි ඉගෙන ගන්න එක එක විෂයන් වල අපට නොඑක ආයුරින් ජීවිතේ බලන්න කියලා දෙනවනේ. එහෙමයි සන්ස. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවිතේ බලන්න කියා දෙන ක්‍රමය. එහෙමයි. ඒ නිසා පින්වතුන්ලා මේ ඉගෙන ගත්තට පස්සේ ඒ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ආයේ ජීවිතේ බලන්න. හය ආකාර තණ්හාවක් මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන හැටි අපට හොඳට දකින්න ලැබේවි. එහෙමයි. ඉතින් අපිට මේ විදිහට මේ 8 වෙනි කාරණාව විදිහට කරුණු 16 වෙනි කියන්නේ දැන් භාගයක් අපි කතා කරලා ඉවරයි. එතකොට මේ දැන් අපි මේ කතා කරමින් ඉන්න 8 වෙනි කාරණාව තණ්හාව ගැන දැනගෙන කොහොමද මේ සම්මා දිට්ඨිය අපි ඇති කරගන්නේ කියන කාරණාව. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට පහුගිය වැඩසටහන ආරම්භන්න ඔබට අවස්ථාව දෙනවා අපි මතක් කරන්නේ කාරණාව යම් කෙනෙක්ට දැන් මේ මෙතන ඉඳලා වැඩසටහන ආරම්භන්න ගත්තොත් මුල් වැඩසටහන ටික නරඹන්න බැරි වෙනවා කියන අපරාධයක් වෙනවා. ඒ නිසා මුලින් ඉඳන් මේ කාරණාවන් දැනගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබේ සමාජ මාධ්‍යකින් වලින් ඔබට ඒ වගේ මේ හෝමාරු කරගන්න මේ වැඩසටහන තවත් කෙනෙක්ට නරඹන්න අවස්ථාව ලබා දෙන්නත් පුළුවන්. ශ්‍රද්ධා රූප වාහිනී YouTube නාලිකාවට ගිහිල්ලා මේ වැඩසටහන නරඹන්න තවත් අයට අවස්ථාවක් ලබා දෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් තණ්හාව පිළිබඳව සයන්ස් අපි මේ කතා කරද්දී තණ්හාවේ කියන්නේ මේ තණ්හාව ඇතිවෙන ආකාරයේ සහසයන්ස් තණ්හාවට හේතුව ඊළඟ පින්නත් සයන්ස් කොහොමද මේ තණ්හාව අපි නිරෝධ කරන්නේ? නිරෝධ කරන ප්‍රතිපදාව මොකක්ද? මේ කාරණාවන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් සයන්ස් මේ අපි දිගින් දිගටම කතා කරන් ආපු විදිහටම තමයි කියලා සයන්ස් මතක් කළා. සයන්ස් ඒක අපි දැනගන්න කැමතියි තවදුරටත්. තණ්හාව ගැන පරිපූර්ණ දැනුමක් තණ්හාව ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුලින් ඇති කරගත්ත පරිපූර්ණ දැනුමක්
සහිත කෙනාට තමයි අපි කියන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනා කියලා. එහෙමයි සන්නස. එතකොට තණ්හාව ගැන ওই විදිහට දැනගත්තා නම් ඔහු තණ්හාව ගැන දන්න කෙනෙක්. එහෙමයි. ඊළඟට තව දැනගන්න ඕන තණ්හා සමුදය මොකද්ද? තණ්හාව හටගන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා වේදනා සමුදය තණ්හා සමුදය. විඳීම හට ගැනීමෙනුයි තණ්හාව හටගන්නේ. එහෙමයි. ඇත්තටම ලක්ෂණ යම් විඳින දෙයක් නිසා නේද තණ්හාව හටගන්නේ. එහෙමයි. විඳින දෙයක් මුල් කරගෙන තමයි තණ්හාව හටගන්නේ. දැන් මේ ලෝකේ අපිට පේන්න තියෙන හැම රූපයකටම අපිට තණ්හාව හටගන්නේ. එහෙමයි. හැබැයි යම් රූපයක් විඳිනවද? ඒ විඳින රූපය ඒ රූපයෙන් අපිට සැපක්, සොම්නසක්, සතුටක්, සැනසෙල්ලක් ඇති කරනවනේ. ආන්න ඒක දැන් ඔය එක අවස්ථාවක භද්‍රක ගාමිනීට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගාමිනී යම් දවසක මේ ගාමිනීට හිටියා චිරනිවාසී කියලා පුතෙක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගාමිනී යම් දවසක ඔය චිරනිවාසී කියන ඔබේ පුතාගේ අම්මා. ඒ කිවි කවුද මේ? ඔව් භද්‍රක ගාමිනීගේ බිරිඳ. ඒ බිරිඳව ඔබ ඇහෙන් දැක්කේ නැත්තම්. එහෙම නැත්නම් ඒ බිරිඳ ගැන මේ ඇය මෙහෙම කෙනෙක්ලු කියලා ඔබ කනින් ඇහුවේ නැත්තම්. ඔබට ඈ කෙරෙහි තණ්හාවක්, ප්‍රේමයක්, රාගයක් හටගනීද නැද්ද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි එහෙම හටගන්න හේතුවක් නැහැ. යම් දවසක ඔය චිරනිවාසීගේ අම්මා මගේ ඇස් දෙකින් එයා ස්ත්‍රියව දැක්කද? එහෙමයි. දැක්ක දවසේ තමයි කිව්වා තණ්හාව හටගත්තේ. ඊළඟට ඇය ගැන මං යම් ಗುಣ කතනයක් ඇහුවද? එදා තමයි මගේ හිතේ තණ්හාව හටගත්තේ කිව්වා. ඇත්තටම ඕකේ ලක්ෂණ වෙන්නේ. එහෙමයි. ඕනම දෙයක් ගැන එහෙමයි නේ සන්නස. ඕනම දෙයක් ගැන ওই පිළිවෙල නෙවෙන්නේ. එතකොට අපි දැන් හැකින් රූපේ දකිනකොට හැම රූපයකටම අපිට ප්‍රිය උපදින්නේ. එහෙමයි. හැබැයි අපේ හිතට ප්‍රිය උපදවන යම් රූපයක් තියෙනවාද? ඒක ගැන උන්න තණ්හාව හට ගන්නවා. එහෙනම් විදීමක් හේතු කොටගෙනමයි තණ්හාව හටගන්නේ. එහෙමයි. යම් රූපයක් විඳිනවද? ඒකට තණ්හාව හට ගන්නවා රූප තණ්හා. යම් මේ හඬක් විඳිනවද? ඒකට තණ්හාව හට ගන්නවා සද්ද තණ්හා. එහෙමයි. යම් සුවඳක් විඳිනවද? ඒකට තණ්හාව හට ගන්නවා. ඒකට කියනවා මේ ගන්ධ තණ්හා. යම් රසක් විඳිනවද? ඒකට තණ්හාව හට ගන්නවා. මේ යම් රසක් විඳිනවද? ඒකට තණ්හාව හට ගන්නවා කියන්නේ දැන් අර බලන්න මේ ජාතක කතාවේ තියෙන එක අවස්ථාවක එක රජෙක් ඒ රජුරෝ මේ මාංශයට හරි කැමති කෙනෙක්. මෙයා මේ හැමදාම මත්පැන් පාවිච්චි කරපු රජෙක්. එහෙමයි. රජුරුව හැමදාම මස් කන්න ඕන. මස් කමින් තමයි රැට බොන්නේ. හරි කේන්ති යන රජෙක් කියනවා. එහෙමයි සන්නස. එතකොට මේ රජුරුවන්ට උයන සූප වේදිය රජුරුවන්ගේ කෝකියා. එතකොට රජුරුවන්ට හැමදාම මොනවා හරි මසක් හදලා දෙනවා. එහෙමයි සන්නස. දවසක ඔන්න මසක් ගෙනත් තිබ්බ ලක්ෂණ. දැන් මේ උයන මිනිස්සයා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකන් ඉඳලා මේ මාංශේ හොර බලලෙක් කෑවා. එහෙමයි. දැන් මස් නැහැ. රජුරුවන්ට මස් නැතුව බෑ. මස් නැති වුණොත් එහෙම රජුරුව හිස ගසා දානවා. එහෙමයි. එතකොට මේ මිනිස්සුන්ට කරගන්නම දෙයක් නැහැ. එදා පොයේ දවස. එදා විකුණන්න නැහැ මස්. එහෙමයි. එතකොට මේ මිනිස්සයා කල්පනා කළා දැන් මොකද කරන්නේ? හීන් සිරුවේ කනත්තට ගියා. අලුතින් ගෙනත් දාලා තිබුණා මේ මෘත ශරීරය. කපාගත්ත මේකින් ගාතය. කපාගෙන අරගෙන ඇවිල්ලා අලුත් පිටින් දැති ලොකු අවුලක් නැහැ. ඉව්වා. ඔයලා ඉතින් රජුරන්ට හිමීට පිළිගන්නුවට මොකෝ දැන් බය වෙවුලනවා දැන් මේක අහුනොත් එහෙම හරි වැඩේනේ. ඔන්න ඊළඟ දවසේ රජුරුව එදා එක කාලා ඊළඟ දවසේ රජුරුව මේ උයපු කෙනාව ගෙන්නනවා. අනේ ගෙන්නනකොට ඉතින් වෙවුල ආවා. අනේ දෙවියනි ගැත්තාට අනුකම්පා කළ මැනව කියලා ආවා. ආවම රජුරුව අහනවා මේ නෑ ඔබ බය වෙන්න එපා. ඔබ කියාපන් මේ උයාපු මස මොකක්ද? මට ඇත්ත කියපන් කිව්වා. මේ වගේ මසක් මං කවදාවත් කාලා නෑ. මගේ මේ දහසක් නහර පිනා ගියා කිව්වා මේ මාසේ රසට.
කියපන් කිව්වා මේ මාංශේ මොකද්ද? ඊට පස්සේ කිව්වා එතුමනි මේකයි සිද්ධිය වුණේ. ඉතින් මං කනත්තර ගිහිල්ලා තමයි මේක කළේ කියලා. කිව්වා විතරයි. කිව්වා එහෙනම් අනින්මත් ඔක්කොම අහක් කරපන්. දිගටම මට ඕක ඕන කිව්වා. ඊට පස්සේ ඉතින් මේ කනත්තේ තියෙන මස් මාංශ රජුරවන්ට ඇදගෙන ඇවිල්ලා දෙන්න බෑනේ. අවසානයේ හිර කූඩුවේ මිනිස්සුන්ව මේ හිරෙන් නිදහස් කරනවා කියනවා දවසට එක්කෙනෙක්. හිරෙන් නිදහස් කරන්නේ විශේෂ රාජකීය සමාවකින්. ඒ සමාව මොකද්ද? රජුරු මේ හිරෙන් නිදහස් කරන හැම මිනිසයාගෙම ගාතේ කපලා ගන්නවා. ඒක කකුලක් නැතුව යන්න ඕන. ඉතින් මෙහෙම මේ රජුරු මාංශෙටම හුරු වුණා. අවසානයේ ඒකට පෙළඹිලා ලක්ෂයන් මේ කඩුවක් අරගෙන රජකම පව අත්හැරලා ගියා කියනවනේ. එහෙමයි. අවසානයේ මේක රජගෙදර කට්ටිය දැනගත්තා. දැනගත්තට පස්සේ රජුරවන්ට කියලා තියෙනවා රජතුමනි මේක හොඳ නෑ මිනිමස් කන එක. ඉතින් ඒක එහෙම කිව්වා. මේ රජුරව මොකක් හරි මේ සංසාර ස්වභාවයක් නිසා තමයි විශේෂයෙන් මේ මාංශයට ආස හිතුනේ. ඒ යක්ෂ යෝනියක බොහෝ කල් ඉපදිලා හිටපු නිසා යකෙක් විදිහට මස් කාලා තියෙනවා. එතකොට ඒක අර මනුස්ස ජීවිතේ මිනිමස් රස දැනුණා විතරයි. ඒක ඉස්මතු වෙලා ආවා. එහෙමයි. එතකොට මේ රසයට අහුවෙච්ච රජුරෝ මේ රාජකීය පිරිස කියනකොට අනේ රජතුමනි මේක නවත්තන්න කියනකොට රජුරෝ කිව්වා නෑ මට උඹලා ඕනෙත් නෑ. මට රජකම ඕනෙත් නෑ. මට මේ මාංශය උයා දෙන්න මට මිනිස්සෙක් දීපන්. මට කඩුව දීපන්. මං යනවා කැලේ කියලා රජකම අතහැරලා ගියානේ. එහෙමයි. ඒතර යම් විඳින දෙයක් නිසා තමයි තණ්හාවට ගන්නේ. ඒක ආර්ය ශ්‍රාවකයා හොඳට දනි මේ නුවණින් අවබෝධ කරගන්නවා වේදනාව හට ගැනීමෙන් තමයි තණ්හාව හටගන්නේ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනාව නිරුද්ධ වෙලා යනවාද? තණ්හාව නිරුද්ධ වෙලා යනවා. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධ ගාමිනී පටිපදා. මේ විදිහට සංසාර ගමනේ දුක් හදන යම් තණ්හාවක් ඇද්ද? මේ තණ්හාව නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම බව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දකිනවා. ඕන ඔය විදිහට ලක්ෂයන් තණ්හාව ගැන 4 ආකාරයකට අවබෝධ කරගන්නවාද? මේ තණ්හාවයි තණ්හාව හටගන්නේ විදීම නිසා විදීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ ඔහුගේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙන ආකාරය. එතන අපි මේ විදිහට කතා කළේ 8 වෙනි ආකාරයේ පිළිබඳව මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නට පුළුවන් වෙන ආකාරය සඳහා කොහොමද අපි පිළිපදින්න ඕනි කාරණාවන්. ඉතින් අපි කොහොමද මේ කාරණාව කරගන්නේ? ඉතින් මේ විදිහට අපි මේ සාකච්ඡා කරද්දී පින්නොත් ඔබට අපි ආරාධනා කරනවා රැඳලා ඉන්න හෝරාවක් කාලය වෙන් කරලා තියාගන්න. සති දවස් 5ෙම සවස් 2 ඉඳලා 3 වෙනකම් මේ කාල වේලාව තුළ දහම්මැස 15 වැඩසටහන සමගින් එකතු වෙන්න. ඉතින් පින්නොත් ඔබට මේ අපි දැන් සූදානම් පින්නොත් ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න 9 වෙනි කාරණාව මොකක්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. අපි කැමතියි දැනගන්න ඊළඟ ආකාරය. ඔව් දැන් තණ්හාව ගැන මේ ඊතා සොඳුරු විග්‍රහය අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලක්ෂණ කළේ. මේ විග්‍රහයෙන් ඒ භික්ෂුන් නොයසූ කාරණාවක් ජීවිතය ගැන නොයසූ කාරණාවක් අහන්න වාසනාව ලැබුවා. ඒක ඇහුවා විතරයි ඒ භික්ෂුන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ සුන්දර ධර්ම විග්‍රහය අභිනන්දිත්වා. අහගෙන ඉඳලා ගොඩාක් සතුටු වුණා. එහෙමයි. අනේ අපි තණ්හාව ගැන දැනගත්තා. තණ්හාව හට ගැනීම ගැන දැනගත්තා. තණ්හා නිරෝධය ගැන දැනගත්තා. තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව ගැන දැනගත්තා කියලා සතුටු වුණා. එහෙමයි. ඉතින් මම මේ කාරණාව කියන්නේ ඇයි? ධර්මයේ මේ දහම් කතිකාවත ශ්‍රවණය කරන ඔබත් කරගත යුත්තේ ඒකනේ. එහෙමයි සන්නස්. මේ ධර්මය අහලා මේ නොදත් කරුණක් අපි මනවින් දැනගත්තා කියලා හිතේ ප්‍රීතිය උපදව ගන්න ඕන. ඒ භික්ෂුන් වහන්සේලා මේ දහම් කතාවෙන් සතුටු වෙලා ඒ දහම් කතාව අනුමෝදන් වුණා. සාදු සාදු කියලා. අනුමෝදන් වෙලා උත්තරින් පඤ්ඤං අපුච්චි. ආයෙ ප්‍රශ්නයක් ඇහුවා. සියාපනවසු අඤ්ඤෝපි පරියායෝ අනේ ස්වාමීනි මේ සම්මාදිට්ඨියට එන්න තව ක්‍රමයක් තියනවාද? තව පරියායක්. එහෙමයි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සියාවසු ආයස්මතුනි තව ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද?
අන්න දැන් අපි ඉගෙන ගන්නේ 9 වෙනි ආකාරය. යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ වේදනංච පජානාති. ආයතතුනි යම් කලක ආර්ය ශ්‍රාවකයා මේ වේදනාව කියන්නේ මොකක්ද කියලා මනාකොට දන්නවනම්. වේදනා සමුදයංච පජානාති. විඳීම් වල හට ගැනීම ගැන දන්නවනම්. වේදනා නිරෝධංච පජානාති. විඳීම් වල නිරුද්ධ වීම දන්නවනම්. වේදනා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාව දන්නවනම්. ආයෂ්මතුනි උපමනකිමුත් ආර්ය ශ්‍රාවකයාට සම්මා දිට්ඨිය තියෙන කෙනා කියලා කියන්න පුළුවන්. ඒතොර ලක්ෂණ එතනදී සම්මා දිට්ඨිය ඇති කරගන්නට ඔහු යෝනිසෝ මනසිකාර කරන්නේ වේදනාව මුල් කරගෙන. ඒත් වේදනාව මුල් කරගෙන යම් දැනුමක් තියනවාද? මනා දැනුමක්, හරි දැනුමක්. ඒ දැනුම තියෙන්නේ මේ ලෝකයේ සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙකුට. එහෙමයි සන්නාස. වේදනාව පිළිබඳව අපි සයන්ස මේ තවදුරටත් කරුණු කාරණාවන් දැනගත්තොතින් සයන්ස අපිට කොහොමද පැහැදිලි කරගන්න පුළුවන්? වේදනාව කියන එක සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේ තෝරනවා සම්මා දිට්ඨිය ඇතිවිච්ච ශ්‍රාවකෙක් කොහොමද වේදනාව ගැන දන්නේ? එහෙමයි. ඔන්න වේදනාව ගැන දැනගන්න හැටි චෛමේ වේදනා කාය. මේ වේදනා කායත් 6යි. ඒ කිව්වේ වේදනාව ආකාර 6යි. එහෙමයි. ඒ ආකාර 6 තමයි චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශය මුල් කරගෙන විඳින් හට ගන්නවා. දැන් මේ පින්වතුන්ලාට උනත් මේක මෙතනින් එහාට තේරුම් ගන්න පුළුවන් මේ 6 මොකක්ද කියලා. ඇසේ ස්පර්ශය මුල් කරගෙන විඳින් හට ගන්නවා. කනේ ස්පර්ශය මුල් කරගෙන විඳින් හට ගන්නවා. නාසයේ ස්පර්ශය මුල් කරගෙන විඳින් හට ගන්නවා. දිවේ ස්පර්ශය මුල් කරගෙන විඳින් හට ගන්නවා. කයේ ස්පර්ශය මුල් කරගෙන විඳින් හට ගන්නවා. මනසේ ස්පර්ශය මුල් කරගෙන විඳීම් හට ගන්නවා. මේක පිංගුතුනේ තම තමන්ගේ ජීවිතවල අපි හැමදෙනාගේ ජීවිතවල නිරන්තරයෙන් සිද්ධ වෙන දේ මේ කියන්නේ. අපි ඇත්තටම 아무තු දෙයක් නෙවෙයි ලක්ෂණ. නමුත් අපි අපේ ජීවිතේ ගත කරනකොට මේසා ස්වාක්කාත ධර්මයක් මේසා පැහැදිලි විදිහට ජීවිතය ගැන දේශනා කරලා තියෙන ධර්මයක් තියෙද්දී අපි ලක්ෂණ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නේ අපේ ජීවිතයට අදාළ ඒවා නෙමෙයි. එහෙමයි. එක ඒවා අපි ඉගෙන ගන්නවා. අපේ ජීවිතය තුළ නිරන්තරයෙන් වෙන දේ ගැන අපිට අවධානයක් නැහැ. නිරන්තරයෙන් විඳිනවා. ඒ විඳින දේවල් ගැන නිරන්තරයෙන් තණ්හාව හට ගන්නවා. තණ්හාව හට ගන්නකොට නිරන්තරයෙන් උපාදාන වෙලා යනවා, ග්‍රහණය වෙලා යනවා. ඒ ග්‍රහණය වීම වලට අනුව නිරන්තරයෙන් භවය සකස් වෙනවා. උපදින්න පසුබිම අපි හැම තිස්සෙම හදා ඉන්නේ. මේ දැන් පණ ගියොත් එහෙම දැන් උපදිනවා. ඒ පසුබිම හදා ඉන්නවා. ජරා මරණ ශෝක වැළපීම් වලට ගොදුරු වෙවි අපි වාසය කරනවා. නමුත් මේ ජීවිත කතාව ගැන ස්වාක්කාත ධර්ම ඉගෙන ගන්න අපිට උනන්දුවක් නැහැ. පාඨ මාලා දදා ඉගෙන ගන්නවා වෙන දේවල්. වරන්න ධර්ම කතාවකට හිත නැමෙනවා කියන එක කොයිතරම් අඩුයිද? එහෙමයි. ඒ නිසා මේ දහම් කතිකාවත ශ්‍රවණය කරන සදහැවත් පින්වතුන්ලා සතුටු වෙන්න. ශ්‍රද්ධා රූප වාහිනිය මුල් කරගෙන ලක්විරු ගුවන්විදුලිය මුල් කරගෙන මේ ඇහැනේ දහම් පද අහන්න ඕන කියලා ඔබට හිතක් උපදිනවා. ඔබ ගැන සතුටු වෙන්න. අනේ මට මේ ලෝකේ සත්‍ය අහන්න මේ සත්‍ය ඇසිය යුතුයි කියලා මට හිතක් උපන්නා. මට ඒකට පිනක් තිබ්බා කියලා සතුටු වෙන්න නේ. එහෙමයි සන්න. මොකද බොහෝ දිනකට මේ සත්‍ය කතාව අහන්න ලැබෙන්නේ නැහැ නේද? පිළිබඳව නේස්වන්නස මේ පැහැදීම ඇති වෙන්නේ කැමැත්ත ඇති වෙන්නේ. කැමැත්ත ඇති වෙන්නේ. දැන් මේ බොහෝ දිනකට ලක්ෂණ මේක අහන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. ඇහුවත් හිත පහදින්නේ නැහැ. එහෙමයි සන්නස. ඉතින් මේක අභාග්‍ය. මේක අවාසනාව. නමුත් අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන් මේ අපිට මේ දහම් කතාව අහලා අනේ මේ ධර්මයට අපේ හිත ප්‍රසන්න වෙනවා කියලා. එහෙමයි සන්නස. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහි පෙන්වා දෙනවා වේදනාව ගැන දැනගන්නේ හු ආකාර 6යි කියලා. ඒක ආකාර 6ේ ලක්ෂණ තව තේරුම් ගන්න ඕන තැනක් තියෙනවා. ඇසේ ස්පර්ශය මුල් කරගෙන විඳින් හටගන්නේ කොහොමද? ඇහි ස්පර්ශය මුල් කරගෙන විඳින් හටගන්නව ලක්ෂණ මේ සැප වේදනාත් හටගන්නවා. සැපත් අපි විඳිනවා. එහෙමයි සන්නස. දුක් වේදනාත් හටගන්නවා. සැප දුක් රහිත වේදනාත් හට ගන්නවා. ඒකට කියනවා උපේක්ෂා වේදනා. එහෙම. සාමාන්‍ය උපේක්ෂා කියලා කියනවා නැත්නම් අදුක්ඛම සුඛ. සැප දුක් රහිත. මේ තමයි විඳීම්. මේ සැප විඳීම්, දුක් විඳීම්, සැප දුක් රහිත විඳීම්.
එහෙමයි සර්. එතකොට මෙහෙම ගත්තොත් එහෙම ඇහි ස්පර්ශය මුල් කරගෙනත් සැප දුක් උපේක්ෂා කියන වේදනා උපදිනවා. කනේ ස්පර්ශය මුල් කරගෙන සැප දුක් උපේක්ෂා වේදනා උපදිනවා. එතකොට එකකට තුන ගානේ 18 ආකාරයකට මේ වේදනාව විග්‍රහ කරන්න පුළුවන්. එහෙමයි සර්. එතකොට ලක්ෂණ මේ සැප දුක් උපේක්ෂා විඳීම ගැන අටුවාවේ කියනවා මෙහෙම තේරුම් ගන්න කියලා. දැන් මිනිස්සයාට මේක කිව්වට සැප වේදනාව ප්‍රකටයි. එහෙමයි. දුක් වේදනාවත් ප්‍රකටයි. එහෙමයි සර්. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට ලක්ෂණ අර දුක් සැප රහිත කියන එක ප්‍රකට නැහැ. අපි හැමතිස්සෙම ලක්ෂණ විඳිනවමයි. විඳින්න නැති වෙලාවක් නැහැ. දැන් අපිට හිතෙන්න පුළුවන් සමහරවිට මේ ඔන්න නින්දක ඉන්නකොට අපි විඳින එකක් නැහැනේ. මේ වගේ හිතෙන්න පුළුවන්. එහෙමයි. එහෙම එකක් නැහැ. ඊළඟට අපි හිතමු මේ යම් කෙනෙක් ඔන්න ඔපරේෂන් එකකට සිහි නැති කළා. කිසි විඳීමක් නැහැ. මේ වෙලාවේ විඳීමෙන් නිදහස් නැහැ. ඒ යම් වෙලාවක ලක්ෂණ විඳීමෙන් නිදහස් වුණොත් විඳීම නැත්තම් තණ්හාව නැහැ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. ආදි වශයෙන් විඳීම නැති වුණොත් යම් මොහොතක එයා දුකෙන් නිදහස්. එහෙමයි සර්. එහෙම එකක් වෙන්නේ. හැම තිස්සෙම විඳිනවා. ඒක තේරුම් ගන්න කියනවා මෙහෙම අටුවාවේ තවරනවා ඔන්න දඩයක්කාරයෙක් මුවෙක් පස්සේ පන්නගෙන ගියා. එහෙමයි සර්. මේ පන්නගෙන යනකොට දැන් මුවා කැලේ තලාගෙන පොඩි කරගෙන දුවනවනේ මරබයි. එහෙමයි. එතකොට මේ මුවා දුවපු පාරේ තමයි දඩයක්කාරයා මෙයාව හොයාගෙන ඉන්නේ. එහෙමයි. හොයාගෙන එනකොට මේ තනකොළ පොඩි වෙලා තියෙනවා. ඒ තනකොළ පොඩි වෙච්ච සීමාවෙන් පස්සේ ගල් තලාවක් හම්බ වුණා. දැන් මේ ගල් තලාවේ පොඩි වෙච්ච තැනක් නෑනේ ලක්ෂණ. එහෙමයි සර්. එතකොට දඩයක්කාරයා මෙතෙන් ඇවිල්ලා ඊට පස්සේ ගල් තලාව දිගේ දඩයක්කාරයා මෙහෙම කෙලින් යනවා කියනවා. කෙලින් ගිහිල්ලා දඩයක්කාරයා ආයෙ බලනවා ආයෙ වනාන්තරේ පටන් ගන්න සීමාව. එතකොට ඔහුට මනාකොට පේනවා ආයෙම වනාන්තරේ පටන් ගන්න සීමාවේ ආයෙ පොඩි වෙන්න පටන්ගෙන ආයෙ තැලිලා මේ කැලේ කඩාගෙන මේක දිව්වා කියලා වනයේ පාසටහන් හොඳට පිහිටලා තියෙනවා. වනයේ ගමන් මාර්ගය හොඳට පිහිටලා තියෙනවා. එහෙමයි. එතකොට ඒ දඩයක්කාරයා නිෂ්ඨාවකටපත් වෙනවා කියනවා. එහෙනම් උනේ මේක. මේ කැලේ දිගේ මුවා දුවගෙන ඇවිල්ලා ගල්තලාව උඩින් දුවලා එහා පැත්තේ කැලේට මාරු වුණා. එහෙමයි. එතකොට ඒක පැහැදිලි නේද ලක්ෂණ? එතකොට මේ පැත්තේ පාර ප්‍රකටයි. වනාන්තරේ පිහිටපු පාරවල දෙකම ප්‍රකටයි. ගල්තලාවේ පාරක් පේන්නේ නැහැ. එහෙමයි සර්. හැබැයි අපි නිෂ්ඨාවකටපත් වෙනවා ගල්තලාවේ පාරක් නොහිටියාට මේ මුවා මෙතනින් අන්තරස්දාන වෙලා එහා පැත්තෙන් මතු වුණා නෙමෙයි. මූ දුවගෙන ගියේ ගල්තලාව දිගේමයි කියලා. අන්න ඒ වගේ පින්වතුනේ යම් වෙලාවක සැප වේදනාවක් තියෙනවාද? එය දකින්න ඕන සැප වේදනාව විදිහට. යම් වෙලාවක දුක් වේදනාවක් තියෙනවාද? එය දකින්න ඕන දුක් වේදනාව විදිහට. යම් වෙලාවක සැප වේදනාවක් නැත්තම් දුක් වේදනාවක් නැත්තම් ඒ වෙලාවේ අපි ඉන්නේ උපේක්ෂාව තුල. එහෙම නැත්තම් සැප දුක් රහිත විඳීම තුල. එහෙමයි. විඳීම කියන එක මේ විදිහට සැප දුක් රහිත විදිහට ලක්ෂණ පුදුමාකාර වේගයකින් වෙනස් වෙනවා. එහෙමයි සර්. ඒ වෙනස් වෙන වේගය ස්පර්ශයත් එක්කනේ මේක වෙන්නේ. එහෙමයි. වේගින් වෙනස් වෙලා යනවා. ඒ වේගින් වෙනස් වීම ගැන ශ්‍රාවකෙක් නුවණින් හිතනකොට එයාට තේරෙනවා කියන්නේ හරියට මේ වහා සිඳී බිඳී යන දිය බුබුල වගේ මේක. මේ වැස්ස වහින වෙලාවේ මේ ගලාගෙන යන වතුරේ දිය බුබුල හට ගන්නවා. ඒ දිය බුබුල එක මොහොතක් එක විදිහට තියෙන්නේ. මෙහෙම බුබුල හැදෙනවා ශරණයකින් බෙදෙනවා. එහෙමයි සර්. ඔය වගේ තමයි අපි සැප විඳිනවා. අපි දුක් විඳිනවා. සැප දුක් රහිත විඳීම් විඳිනවා. මේක හොඳට තේරුම් ගන්නවා කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. මේක තමයි ජීවිතේ සම්පූර්ණයෙන් තේරුම් මේ වෙන්නේ. එහෙම නැත්තම් ලක්ෂණ මේක තේරුම් අරගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ? විදීම ගැන තේරුම් ගත්තේ නැති කෙනා විදීම නිසාම පීඩාවටපත් වෙනවා. සැපක් විඳින්න ලැබුණන් පස්සේ ඒ සැපෙන් පින්වතුනි මේ ලෝකේ මිනිස්සු උදන් වෙන්නේ නැද්ද? ඉද්දිමිලා යනවා. පොඩ්ඩක් සැප තියෙන කාලේ ආයේ මිනිස්සුව අල්ලන්න බෑ. ඒ මිනිස්සයා ඒ සැපෙන් ඉදිමිනවා, උද්දච්ච වෙනවා. ඒ සැපෙන් එහෙම ඉදිමෙන්නේ ඇයි? ඔහු දන්නේ නැහැ. ඔහුට අදහසක් නැහැ. සැප විඳීම වෙනස් වෙනවා කියලා. එහෙමයි සර්. ඊළඟට දුක් විඳීමක් ආපුවම මනුස්සයාගේ ජීවිතේට ඒ දුක් විඳීම තුළ ලක්ෂණ මේ මිනිස්සු කඩා වැටෙන්නේ නැද්ද? කඩා වැටෙනවා. පොළොවේ හැපෙනවා. ඇයි ඔහුට අදහසක් නැහැ. මේ දුක් විඳීමත් වෙනස් වෙලා යනවා කියලා. එහෙමයි සර්. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන
මේ ජීවිතේ යම් විඳීමක් ඇද්ද මේ විඳීම වෙනස් වීමටයි අයිති. ඒ බඳු විඳීම් ආකාර 6කට තියෙනවා කියලා. එහෙමයි සන්නස. ඉතින් ඒ දැනුම තමයි ශ්‍රාවකෙක් තුල සම්මා දිට්ඨිය ඇති කරන විඳීම ගැන තියෙන අවබෝධය. එහෙමයි සන්නස. අපි දැන් මේ වේදනාව පිළිබඳව තමයි 9 වෙනි කාරණාව විදිහට මේ සම්මාදිට්ඨියට එළඹෙන්න තිබෙනව තවත් මාර්ගයක් තවත් විදිහක් විදිහට අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ. ධම්මස්ස 15 මේ සොඳුරු සදහම් කතිකාවත සමගින් එකතුලා ඉන්න ඔබට අපි දැන් මේ කාරණාව මේ වේදනාව අපි කොහොමද දකින්නේ කොහොමද මේ වේදනාව පිළිබඳව තොරතුරු දැනගෙන මේ කරුණු කාරණාවන් ඇති කරගෙන අපි කොහොමද මේ සසර ගමනේ නැතර වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරද්දී පින්නත් ස්වාමීන් වහන්සේ මේ වේදනාවට පසුබිම් වෙන කාරණාවන් සහ ස්වාමීන් වහන්සේ වේදනාවෙන් නිරුද්ධ වෙන්නේ කොහොමද මේ ප්‍රතිපදාව මොන විදිහටද සකස් කරලා තියෙන්නේ අපි මේ කාරණාවන් පිළිබඳව දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ඔව් ලක්ෂණ අපි මේ කාරණාව කෙටියෙන් පැහැදිලි කර ගැනීම ප්‍රමාණවත්. මොකද අපිට ඉදිරි විස්තර කිරීම වලදී මේ කාරණා යලි පැහැදිලි කරගන්න ලැබෙන නිසා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා කොහොමද සම්මාදිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා මේ විඳීම ගැන තවදුරටත් අවබෝධ කරගන්නේ. ඔහු තේරුම් ගන්නවා කියනවා පස්ස සමුදය වේදනා සමුදය. මේ වේදනාව හටගන්න පසුබිම වෙන්නේ ස්පර්ශය. ස්පර්ශයේ පසුබිම් වෙලා තමයි විඳීම් හටගන්නේ. ඒ නිසානේ පින්වතුනි අපි මේ විඳීම ගැන කියනකොටත් අපි කිව්වේ ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම. කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීම කියලානේ. එතකොට මේ හය ආකාර ස්පර්ශය නිසා තමයි මේ විඳීම ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය යම් තැනක හටගත්තද එතන විඳීම හටගත්තා කියලා කියන දැනුම සම්මා දිට්ඨියට උදව් වෙන එකක්. ඊළඟට පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඒ ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. අය මේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා. එතකොට මේ විඳීම් නිරුද්ධ කරගන්නට වේදනාව නිරුද්ධ කරලා දාන්නත් අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා අනුගමනය කළ ඒ උතුම් මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි පින්වතුනි අපිට තණ්හාව නිරුද්ධ කරලා දාන්න තියෙන්නේ. විඳීම් නිරුද්ධ කරලා දාන්න තියෙන්නේ. සියලු දුක් නිරුද්ධ කරලා දාන්න තියෙන්නේ. ඒ නිසා අද සදහම් කතිකාවතට වෙන් වෙච්ච කාල වේලාව අවසන් නිසා අපි ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා අද සදහම් කතිකාවත පුරාවට ඔබ ශ්‍රවණය කළ මේ සියලු ධර්ම කාරණා උපයෝගී කරගෙන ඔබටත් සම්මා දිට්ඨිය ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට පුණ්‍යානුමෝදනාවට දැන් කාලය ඉතිරි වෙන්නේ. සදහවත් පින්වතුනි අද දවසේ මේ දහම්මැස 15 සදහම් කතිකාවතට අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන පින්වත් කෞශල්‍ය බොතේජු මහත්මයා සහ දකුණු කොරියාවේ වෙසෙන සන්තුෂ්ක බොතේජු මහතා විශේෂයෙන් ඒ පින්වතුන්ලාගේ ආදරණීය දෙමාපියන් වන සැප්තැම්බර් මාස 28 වන දිනට උපන් දිනයේ යෙදෙන මාළනී බොතේජු මෑණියන්ට සහ නිමල් බොතේජු පියාණන්ට මේ රැස් කරපු පිණින් සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම රැස් කළේ. අපි පළමු කොට මේ ධර්ම දානමය පින්කමින් ජනිත සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සක්දෙව් රජුන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක දෙවියෝ සාදරයෙන් සතුටින් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද මේ පින්වත් හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පින් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලොවයන්ට යෙදුණු එච්.කේ. අමිතා මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වේවා. මාළනී බොතේජු මෑණියන්ගේ මිය පරලෝකීය දෙමාපියන්ට සහ නිමල් බොතේජු පියාණන්ගේ මිය පරලෝකීය දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔබ හැමදිනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයට පත් වේවා කියන අදහසින්
පින් අනුමෝදන් කරන්න. රැස් කරගන්න යුතුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ දහම් කතිකාවතට අනුග්‍රහය දරමින් උතුම් ධර්ම දානමේ පින්කම රැස් කරන පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන්ව තියෙන සැප්තැම්බර් මාසයේ 28 වන දිනට උපන්දිනේ දෙන මාලනී බොතේජු මෑණියන්ට මේ සියලු පින්වල ආශිර්වාදය සැලසේවා. නිමල් බොතේජු පියාණන්ට මේ සියලු පින්වල ආශිර්වාදය සැලසේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියන්න. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද දහම් කතිකාවතට දායකත්වයේ දරන කෞශල්‍ය බොතේජු මහත්මයාටත් සන්තුෂ්ක බොතේජු මහත්මයාටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින්කම සඳහා නොඑක් අයුරින් දායකත්වයන් දරූ සෑම සියලු දෙනාට මේ සිපින් එකලෙස අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාට සුපින්වත් ඔබ හැම දෙනාට පින් අනුමෝදන්ව මේ පින්වල ආශිර්වාදයෙන් තිරුවණී ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබ හැම දිනාට සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාට තෙරුවන් සරණයි. අද දවසේත් අපි සාකච්ඡා කරපු කාරණාවන් එක්ක පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මනාකොට කියලා දුන්න මේ තණ්හාව සහ වේදනාව පියනා වූ කාරණාවන් පිළිබඳව හරියට දැනගෙන මේ දේවල් කොහොමද අපි නිරුද්ධ කරගන්නේ? ඉතින් කියනා වූ කාරණාවන් එක්ක අපිට පුළුවන් කමක් ලැබුණා. ඉතින් බොහෝ දේවල් දැනගන්න ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කිරීම එක්ක ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. අද දවසේදී අපි ධර්ම ශ්‍රවණ මේ විදිහට, ධර්ම සාකච්ඡා මේ විදිහට, ධර්ම දාන මේ විදිහට යම් පිනක්ද රැස් කරගත්තේ පිනේ පුණ්‍ය අනුභවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසීම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. අදවසේ ප්‍රතිවර විකාශන දායකත්වයේ එකතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන පින්වත් කෞශල්‍ය බොතේජු මහත්මයා සහ දකුණු කොරියාවේ වෙසෙන සන්තුෂ්ක බොතේජු මහත්මයා. ඒ පින්වන්ත දෙව සහෝදරයන් දෙදෙනා තමයි දායකත්වයන් එකතු කළේ. ඉතින් ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නා වගේම පින්වත් ඔබටත් පුළුවන් නිවසේ පින්වන්ත පිරිස එහෙම නැත්නම් ආයතනයේ කාර්යාලයේ මේ කියන්නේ ආදී වශයෙන් පිරිසක් විදිහට එකතු වෙලා ධර්ම දානමය පින් රැස් කරගන්න පුළුවන් විශේෂ දිනයක් ඇති ආයතනයක ආරම්භ කළ දිනයක් මේ විදිහට ඔබට පුළුවන්කම තිබෙනවා බැතිබර දායකත්වයට එකතු කරන්නට. ඉතින් ධර්ම දානමය පින හැමදෙනාගේම ජීවිතවලට සැපත සලසන උතුම්ම දානමය පින රැස් කරගන්න පුළුවන්. කතා කරන මේ දුරකථන අංකෙට 071 232 88 87ට 071 232 88 87ට. මේ මතක් කිරීමත් සමගින් අපි අද දවසේ වැඩසටහන නිමවටපත් කරගෙන සමුගෙන යන්නේ යලිත් ඔබ හා සමගින් සුපුරුදු වේලාවට සුපුරුදු දිනක හමු වෙන බලාපොරොත්තු වෙ ඇති හැමදිනාටම තිරුවනේ ආශිර්වාදය ලැබේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.